දැන් බලමු මොකද්ද කෝණික ගම්මිතාවය කියන්නේ කියලා. අපි කෝණික ගම්මිතාවය L වලින් දක්වනවා කැපිටල් L වලින්. ඒතර කෝණික ගම්මිතාවය කියන්නේ ළමයි භ්‍රමණය වන වස්තුවක් තම භ්‍රමණ චලිත ස්වභාවය පවත්වා ගන්න තියෙන හැකියාව. භ්‍රමණ චලිත ස්වභාවය පවත්වා ගන්න තියෙන හැකියාවට කියනවා අපි කෝණික ගම්මිතාවය කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම් ළමයි. දැන් ඔයාලා හිතන්න මේ වගේ අපි මෙහෙම ගමු. පොඩි බෝලයක් භ්‍රමණය වෙමින් එනවා. බෝලයක් මේ වගේ ආනතලය දිගේ භ්‍රමණය වෙමින් ඉපාදයට එනවා. ඒ වගේම ළමයි ලොකු බැරල් එකක් භ්‍රමණය වෙමින් එනවා. එතකොට ළමයි දැන් මේ අපිට මේ බෝලේ නවත්ත ගන්න ලේසි. භ්‍රමණය වෙමින් මේ බැරල් එක භ්‍රමණය වෙමින් එයා නවත්ත ගන්න ටිකක් අමාරුයි නේද? මේ මෙන්න මේක තමයි ළමයි අපි මේ කෝණික ගම්මිතාවය කියන්නේ. ඒ කියන්නේ එයාගේ භ්‍රමණ චලිත ස්වභාවය පවත්වා ගන්න තියෙන හැකියාවට අපි කෝණික ගම්මිතාවය කියනවා. ඇත්තට හේතු වෙන්නේ මොකක්ද ළමයි? මේකට හේතු වෙනවා කාරණා දෙකක් නේද? ඒ කියන්නේ මෙයාගේ ස්කන්ධය අඩුයි. දැන් මෙයාගේ අපිට කියන්න පුළුවන් අරයත් අඩුයි ස්කන්ධයත් අඩුයි. ඒ කියන්නේ අවශ්‍ය ගුණය අඩුයි. මෙයාගේ අරයත් වැඩි ස්කන්ධයත් වැඩි. ඒ කියන්නේ මේක අවශ්‍ය ගුණය වැඩි. මේ අවශ්‍ය ගුණය මත රඳාපවතිනවා නේ ළමයි. තව හිතන්න මෙහෙම එකක්. මෙයා ස්කන්ධය වැඩි වුණත් අවශ්‍ය ගුණය වැඩි වුණත් මෙයා හිමින් කැරකි එන්නේ පහළට. මෙයා ඉතාමත් වේගින් අල්ල ගන්නවත් බැරි තරම් වේගකින් භ්‍රමණය වෙමින් එන්නේ පහළට. එතකොට ළමයි අපිට මෙයාව නවත්තන්න ලේසි මෙයාව නවත්තන්න ඉතාම අමාරුයි. නේද? මෙයා අධික වේගකින් අත ගෑවුනොත් එහෙම කැපිලා යනවා තරම්. වේගකින් එනවනම් එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙයාගේ කෝණික ප්‍රවේගය වැඩි වෙන්න මෙයාගේ නවත්ත ගන්න තියෙන අමාරුව වැඩි වෙනවා. නැත්නම් මෙයාගේ චලිත ස්වභාවය මෙයා පවත්වා ගන්න උත්සාහ කරනවා. මෙයා හිමින් භ්‍රමණය වෙමින් ආවොත් එයාගේ චලිත ස්වභාවය පවත්වා ගන්න එයා වැඩියෙන් උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ කෝණික ගම්මිතාවය කියන එකේනා අවස්ථිතික ගුණය කෝණික ප්‍රවේගයත් කියන දෙකම මත රඳාපවතිනවා කියන ඔයාලා නිකන් ඇඟට දැනෙන්න ඕනේ. ස්වභාවිකව දැනෙන්න ඕනේ ළමයි මේ දේවල්. හරි. මම මෙහෙම ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. මොකද්ද මේ කෝණික ගම්මිතාවය? යාලා දක්වලා දිනවා කෝණික ගම්මිතාවය. බලන්න හොඳට. මේ දේවල් ස්වභාවිකව දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍ය ගුණය වැඩි නම් මේ භ්‍රමණ චලිත ස්වභාවය වාර්තා ගන්න එයාට හැකියාව වැඩි. අවශ්‍ය ගුණය අඩු වෙනම් එයාට භ්‍රමණ චලිත ස්වභාවය වාර්තා ගන්න ඇති හැකියාව අඩු වෙනවා. ඒ වගේම තමයි කෝණික ගම්මිතාවය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය වැඩි නම් එයාගේ භ්‍රමණ චලිතය පවත්වා ගන්න හැකියාව වැඩි. කෝණික ප්‍රවේගය අඩුයි නම් භ්‍රමණ චලිතය පවත්වා ගන්න හැකියාව අඩු වෙනවා. හරි. බලමු. දැන් අපි බලමු මෙහෙම යාලා දක්වලා තියෙනවා. අපිට ඉදිරිපත් කිරීමක් තියෙනවා. මේ ඉදිරිපත් කිරීම බලන්න. හැබැයි ඉදිරිපත් කිරීමත් එක්ක තමයි ඔයාලට ස්වභාවිකව දැනෙන්න ඕනේ මේ දේවල්. ඒ කියන්නේ ඇඟට පොඩි කාලේ කන්දකින් රෝල් වෙලා ගිහිල්ලා තියෙන්න ඕනේ. තේරෙනවද? බැරල් එකක් තමයි මෙහෙම. පොඩි කාලේ මෙහෙම බැරල් එකක්. ඔයාලා නම් කරලා දිනවද දන්නේ නැහැ. මායි මගේ යාළුවෝ කියනවා පොඩි කාලේ මේ වගේ දේවල් කරනවා. මේ එක්කෙනෙක් බහිනවා ළමයි මේ බැරල් එක ඇතුළට. හරි? බැරල් එක ඇතුළට එක්කෙනෙක් බහිනවා. බැලලා මේක කරකවනවා. මේක භ්‍රමණය වෙමින් යනවා. ඉතින් මේ එතකොට භ්‍රමණ චලිතය කියන ඒවා හොඳට ඇඟටම දැනෙනවා ළමයි. හරිද? ඒ චූටි කාලේ ඒ ආදරණ එක ගන්න ඕනේ පොඩි කාලේ. හරි? ඒ මගේ යාළුවා දැන් මැත්ස් එකේ ළමයි ඉදිරිපත් කිරීමක් තියෙනවා. කෝණික ගම්මිතාවය කියන්නේ යම් මොහොතක රේඛීය ගම්මිතාවය වතාවක් භ්‍රමණ අක්ෂයේ සිට ඒ අංශු වල තියෙන දුර. දැන් ලම්බ දුර කියලා කියන්නත් පුළුවන්. එහෙම. කෝණික ගම්මිතාවය සමානයි රේඛීය ගම්මිතාවය වතාවක් රේඛීය ගම්මිතාවය වතාවක් භ්‍රමණ අක්ෂයේ සිට දුර. හොඳට බලා ගන්න හොඳ තේරුම් ගන්න තමයි. හරි? ඒ වගේම එඟට එන්න ඕනේ ස්වභාවිකව මේ දේවල්. ඔයාලගේ ලේවල තියෙන්න ඕනේ කොහොමද? ඒතකොට රේඛීය ගම්මිතාවය අපි කැපිටල් L වලින් දක්වනවා. සෝරි කෝණික ගම්මිතාවය කැපිටල් L වලින් දක්වනවා. රේඛීය ගම්මිතාවය m වතාවක් v භ්‍රමණ අක්ෂයේ සිට තියෙන දුර r.
ඔයාලා දන්නවනේ මම වෙන සූත්‍රයක් කඩින් ගොඩ නේද? මේ දේ තමයි දැනගෙන ඉන්න. මොකද එයාලා සමහරක් වෙලාවට එක්සෑම් එකේදී මෙන්න මේ අවස්ථාව මෙතනින් පස්සේ මම තව සුළු කිරීමක් කරනවා. මේ අවස්ථාව ගොඩක් වෙලාවට එයාලා පාවිච්චි කරලා තිනවා. එක්සෑම් එකේදී. ඒ කියන්නේ MCQ වලට මෙන්න මේ අවස්ථාව ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කෝණික ගම්මිතාවය සමානයි රේඛී ගම්මිතාවයටව ප්‍රමාණාක්ෂික සිට ඇති දුර. මේක දෛසික රාශිය ක්‍රමය. හරි. මම මෙතන ඉහාට සුළු කිරීම කරලා ඉවරලාම මේ දෛසික රාශිය ගැන කියන්නම්. හොඳට බලන්න. ඔයාලා දන්නවා තමයි B සමානයි R ඔමේගා කියලා. කියන්නේ ස්පර්ශීය මොකද ස්පර්ශීය ප්‍රවේගය සමානයි R වතාව කෝණික ප්‍රවේගය. මට මෙහෙම ඉදිරියට දාන්න පුළුවන්. L සමානයි M වතාවක් B වෙනුවට ගන්න R ඔමේගා. R ඔමේගා වතාවක් R. ඒ කියන්නේ L සමානයි mr වර්ගය වතාවක් ඔමේගා. ළමයි අංශුක mr වර්ගය. ස්කන්ධය වතාවක් ප්‍රමාණාක්ෂික සිට තියෙන දුරේ වර්ගය කියන්නේ තමයි මොකද්ද? අවස්ථික පූර්ණය. අපිට මෙහෙම ලියන්න පුළුවන්. හොඳට බලන්න. L සමානයි I ඔමේගා. L සමානයි I ඔමේගා කියන අවස්ථාව ගන්න. එහෙනම් කෝණික ගම්මිතාවය සමාන වෙනවා ළමයි. මම අර මුලින්ම විස්තර කරද්දී කෝණික ගම්මිතාවය විස්තර කරද්දී ආවේ කෝණික ගම්මිතාවය සමානයි අවස්ථිතික පූර්ණ වතාවක් කෝණික ප්‍රවේගය. කෝණික ගම්මිතාවය සමානයි අවස්ථිතික පූර්ණ වතාවක් කෝණික ප්‍රවේගය. පැහැදිලිද? මේක ළමයි ඒ වගේම මේ දෛසික රාශියක් වෙනවා මේ කෝණික ගම්මිතාවය කියන එක. කොහොමද මේ කෝණික ගම්මිතාවයේ දෛසිකයේ දිශාව හොයාගන්නේ? කලින් වගේම සුරත් නියමය පාවිච්චි කරන තමයි දකුණු අතේ මෙයා භ්‍රමණය වන දිශාවට භ්‍රමණය වන දිශාවට මහපඩිගිල්ල හැර අනිත් ඇඟිලි හතර වක්‍ර කරන්න මහපඩිගිල්ල යොමු වන දිශාවෙන් මේ දෛසිකයේ දිශාව කෝණික ගම්මිතාවයේ දිශාව ලැබෙනවා. තේරුණාද? කෝණික ගම්මිතාවය මෙයා මේ පැත්තට භ්‍රමණය වෙන්න උත්සාහ කරන්නේ භ්‍රමණය වෙන්න හදන පැත්තට මහපඩිගිල්ල හැර අනිත් ඇඟිලි හතර වක්‍ර කරන්න මහපඩිගිල්ල යොමු වන දිශාවෙන් දෛසිකය. දැන් මේක නම් බෝඩ් එකකින් තලියෙන් ඉවතට පැහැදිලි ළමයි. හරි? මේ තාමත් ලස්සන දේවල් හොඳට මතක තියාගන්න. හරි. අපි ඊළඟට බලමු මොකද්ද කෝණික ගම්මිතා සංස්ථිතික නියමය කියන්නේ කියලා. මොකද්ද කෝණික ගම්මිතා සංස්ථිතික නියමය කියන්නේ කියලා. හරි? ඔයාලා ලියා ගන්න සටහනේ මෙහෙම කියන්න පුළුවන්. යම් කිසි පද්ධතියක් මත භ්‍රමණ අක්ෂය වටා බාහිර ව්‍යාවර්තයක් ක්‍රියාත්මක නොවේ නම් බාහිර ව්‍යාවර්තයක් ඇති නොවේ නම් එම පද්ධතියේ කෝණික ගම්මිතාවය සංස්ථිතික වේ. එම පද්ධතියේ කෝණික ගම්මිතාවය සංස්ථිතික වේ කියලා අපිට කියන්න පුළුවන්. හරි. බලමු දැන් අපි කොහොමද මේක ගන්න කියලා. ජීවිතේ විඳින්න ඕන ළමයි පොඩි කාලේ. මේ විඳපු දේවල් තමයි ඉස්සරහට වටින්නේ. බලන්න. හොඳට බලන්න. මෙහෙම ගන්න පුළුවන්. අපි හිතමු තමයි හරි පද්ධතියක් තියෙනවා. අපි හිතමු මේ ආංශු පද්ධතියක්. මේ වෙලාවේ ළමයි මෙයාලා භ්‍රමණය වෙමින් ඉන්නේ. භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය මම ඔමේගා 1 කියන්නම්. මේ පද්ධතිය අපි හිතමු දූවිලි වලාව. දැන් ඔය මොනවද? තරුවක් ඇති වෙන්න හදන්නේ. තරුවක් නැත්තම් සෞරග්‍රහ මණ්ඩලයක් ඇති වෙන්න හදන්නේ. දූවිලි වලාවක් කියනවා යාට භ්‍රමණය වෙමින් ඉන්නේ. ඒ වෙලාවේ අවස්ථිතික පූර්ණේ අපි I1 කියලා ගන්නවා. හරි? ටික වෙලාවකින් තමයි මේ ටික දූවිලි වලාවක් හිතමු ලං වෙනවා එකතු වෙනවා. ආංශු ටික. ඒකට මේ ටික ලං වෙලා තියෙන හරි? එතකොට දැන් මේ වෙලාවේ අවස්ථිතික පූර්ණේ අපි I2 කියලා හිතමු. කෝණික ප්‍රවේගය ඔමේගා 2 කියලා. පෙර අවස්ථාවේදී අවස්ථිතික පූර්ණේ I1 කෝණික ප්‍රවේගය ඔමේගා 1. නව අවස්ථාවේදී කෝණික ප්‍රවේගය ඔමේගා 2 අවස්ථිතික පූර්ණේ I2. පුතා මෙහෙමයි. කෝණික ගම්මිතා සංස්ථිතික නියමයෙන් කියන්නේ භ්‍රමණාක්ෂය වටා යම් කිසි පද්ධතියක භ්‍රමණාක්ෂය වටා බාහිර ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වුණේ නැත්නම්
පද්ධතියේ කෝණික ගම්‍යතාවයේ සංස්කෘතිකයි කියලා. ඒ කියන්නේ ළමයි පද්ධතියේ පෙර කෝණික ගම්‍යතාවය පස්සේ කෝණික ගම්‍යතාවයට සමානයි කියලා. ඉතාමත් සරලයි. මොකක් හරි සිදුවීමකට පෙර කෝණික ගම්‍යතාවය සිදුවීමෙන් පසු කෝණික ගම්‍යතාවයට සමානයි. එහෙනම් මම කියන්න පුළුවන් පෙර කෝණික ගම්‍යතාවය සමානයි පසු කෝණික ගම්‍යතාවය. පෙර කෝණික ගම්‍යතාවය ඔයාලා දන්නවා I ඔමේගා ගුණිතයෙන් කෝණික ගම්‍යතාවය එනවා කියලා. එහෙනම් පෙර කෝණික ගම්‍යතාවය I1 ඔමේගා 1 සමානයි පසු කෝණික ගම්‍යතාවය I2 ඔමේගා 2. පැහැදිලිද? ඉතාමත් සරලයි ළමයි. ඉතාමත් සරලයි මේ දේවල් පැහැදිලිව තේරුම් ගන්න. හරි? දැන් මේ දේවල් වලට අදාළව මම සටහන් කරගන්න ඔයාලා කරගන්න වීඩියෝ මේ දේවල් වලට අදාළ උදාහරණ ඕන තරම් තියෙනවා. මේ මම මේ කිව්වේ තරුවක් ඇති වෙද්දි තරුව ග්‍රහ මණ්ඩලයෙන් ග්‍රහාලෝක පද්ධතියක් ඇති වෙද්දි මේ දූවිලි වලාව මුලින් ඈතින් දින් ටික ලං වෙනවා. ඊට එයාගේ ලං වෙද්දි තමයි අවශ්‍ය තිබුණේ ඇත්තම අඩු වෙනවා. ඒක කෝණික ගම්‍යතාවයේ කෝණික ප්‍රවේගය එන්න වැඩි වෙනවා. හැබැයි කෝණික ගම්‍යතාවය කියන එක අවස්ථා දෙකේදීම එකම කෝණික ගම්‍යතාවයක් එන්න ඕනේ. පැහැදිලිද? හරි. අපිට ඊළඟට ගන්න පුළුවන් මේවා මොනවද උදාහරණ? අවශ්‍ය කෝණික ගම්‍යතාව සංස්කෘතියට උදාහරණ ළමයි. මේ හරි කෝණික ගම්‍යතාව කියන්නේ හරි ලස්සන කොටසක් මේ කෝණ භ්‍රමණ ජලයේ තියෙනවා. ඒකත් තමයි ළමයි ඔයාලා දැකලා තියෙන හිම ක්‍රීඩාවේ යෙදෙනවා ගෑන් ළමයි එහෙම. ගෑන් පිළිම දෙකොල්ලම වෙන යෙදෙනවා. ඔයාලා දැකලා තියෙන භ්‍රමණය වෙනවා මම එහෙම පුළුවන් නම් දාන්න වීඩියෝස් ගෑන් ළමයි පිරිමි ළමයි පුද්ගලෙක් වෙන්න පුළුවන් මොනවද දැකලා තියෙන්නේ. මෙයාලා මුලින්ම ළමයි අත් දෙක ඈඩ් කරගෙන හිමීට කරලා දෙනවා. ඊට පස්සේ අත් දෙක ලං කරලා දෙමුද ටික වෙලාවක මොකද අත් ලං කරගන්නවා. එතකොට මෙයාලගේ වේගය ඉතාමත් වැඩි වේගකින් මෙයාලා භ්‍රමණය වෙනවා. එතන මේ වෙලාවේ හිමින් භ්‍රමණය වෙනවා. මේ වෙලාවේ මොකද ඉතාමත් අධික වේගකින් කෝණික ප්‍රවේගකින් භ්‍රමණය වෙනවා. තේරුණාද? ඔය එක අවස්ථාව. තව ළමයි වල දන්නවා ඉහළ යම් කිසි උඩක ඉඳලා පුතා පිහිනුම් තටාකවලදීම උඩක ඉඳලා පිහිනුම් තටාකයට පයින්නවා. එයාගේ මොකද ඉන්නේ කෝණික ගම්‍යතාවයේ සංස්කෘතික වෙනවා ළමයි. තේරුණාද? සෑම වෙලේම භ්‍රමණ අක්ෂය වටා භ්‍රමණ අක්ෂය ඉඳලා පුතා ලම්බ දුරකින් අපි හිතනවා ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. තේරුණාද? ඒතර එයා භ්‍රමණය එක අවස්ථිති ගූර්ණයන් එයා වෙනස් කර ගන්නවා. ලස්සන ගානක් තියෙනවා මම හිතන්නේ 99 නේ. එයාගේ භ්‍රමණ චලන ස්වභාවය වෙනස් කර ගන්නවා ළමයි. නැත්නම් අවස්ථිති ගූර්ණ වෙනස් කර ගන්නවා. වෙනස් කරද්දී කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. ඉහළ ඉඳලා පහින අවස්ථාව පහළට. හරි. තවත් ඕන තරම් තියෙනවා. හරි. මම මේක තව පොඩි උදාහරණයක් කියන්නම් ළමයි. බලන්න. බලන්න මේ වගේ පොඩි MCQ එකක් වගේ කරගන්න ඕන වුණොත් එහෙම මොකද දක්වන්න බලන්න. දැන් ළමයි අපි ගමු හොඳට බලන්න. මේ ළමෙක් ඉන්නවා. මේ ළමයි ඉන්න පුටුවක වාඩි වෙලා. හරි. මොන වගේ පුටුවක්ද? ඒ පුටුවට භ්‍රමණය වෙන්න පුළුවන්. හරි භ්‍රමණය වෙන්න පුළුවන් පුටුවක දැන් මේ ළමයා වාඩි වෙලා ඉන්නේ. කකුල් දෙක තියනවා මෙන්න. මේ ළමයා අල්ලගෙන ඉන්නවා මෙහෙම. තැටියක්. ඒ තැටියත් භ්‍රමණය වෙමින් තමයි තියෙන්නේ. හරි. අපි තුමා ආරම්භයේදී යම් කෝණික ප්‍රවේගයක් තියෙනවා. ඒ කියන්නේ යම් කෝණික ගම්‍යතාවයක් තියෙනවා. ඒක භ්‍රමණය වෙමින් ඉන්නේ. හරි. කෝණික ප්‍රවේගය ඔමෙගා කෝණික ගම්‍යතාවය අපි එල් කියලා කියනවා. හරි. හොඳට බලන්න. මේ ළමයා මේ තැටිය අල්ලගෙන ඉන්නේ. දැන් මම අල්ලගෙන ඉන්නේ අත් දෙකෙන් අල්ලගෙන ඉන්නේ. උඩට තමයි තියෙන්නේ. දැන් ළමයා භ්‍රමණය වෙන්නේ නැහැ සමහරක් පොඩ්ඩක්. ඇල ඇති. වැඩි හිතන්න එපා. ඔහොම අල්ලගෙන මේ ළමයා තමයි එකපාරට මෙයාගේ මේ භ්‍රමණය වෙන තැටිය මේ භ්‍රමණය වෙමින් හිටියේ අපිට මේ පැත්තට භ්‍රමණය වෙමින් හිටියේ. කියන්නේ මෙහෙට භ්‍රමණය වෙන්නේ යා කෝණික ගම්‍යතාවයේ උඩට තියෙන්නේ. මෙයා එකපාරට මේ අනිත් පැත්තට හරවනවා පහළට හරවනවා.
මෙහෙම පහළ හරනවා. ඒක මොකද වෙන්නේ? මෙහෙම පහළ හරවද්දි කෝණික ගම්මිතාවය ඈ කෝණික ගම්මිතාවය පහළ වෙනවා නේද? මුඩට තියාගෙන ඉඳලා මෙයා එකපාරට පහළ දානවා. එතන මොකක් කෝණික ගම්මිතාවය පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ බලන්න. මොකද? තවත් ලස්සන අවස්ථාවක් මේ. හොඳට බලන්න. ළමයා එකපාරටම ඉන්න ගමන් මාර වැඩක් කරනවා. මොකද කරන්නේ? ඇටි අල්ලන් ඉන්න ගමන්ම ඔහොමම ඇටිය පහළට කරනවා. එයාගේ දිශාව වෙනස් කරනවා. හරි. මෙහෙම ඉන්නවා ඔහොම පහළට කරනවා. එතන අනිත් පැත්තට වෙනවා භ්‍රමණයේ දිශාව. භ්‍රමණ දිශාව අනිත් පැත්තට වෙනවා. මෙහෙම මේ පැත්තට වෙන භ්‍රමණ දිශාව ඒක පුතා මේ වෙලාවේ කෝණික ගම්මිතාවය එතන මුඩට තිබ්බේ මේ වෙලාවේ කෝණික ගම්මිතාවය මොකද වෙන්නේ පහළට වෙනවා නේද මේ ඇටියේ කෝණික ගම්මිතාවය පහළට වෙනවා බලන්න කොහොමද මේක භ්‍රමණය වෙන්න පුළුවන් කැටියක් ඈ මේ පුටුවත් භ්‍රමණය වෙන්න පුළුවන් හරි කැරගෙන පුටුවක් වගේ එකක් ඔයාලටත් කරන්න පුළුවන් මෙතෙන්දී හරි දැන් කෝණික ගම්මිතාවය අර මේ ඇටියේ අවස්ථිත පූර්ණය මොකුත් උනේ නෑ හැබැයි මේ ළමයාට මොකද කරේ? ඉමීඩි ඉන්නවා මේ මල්ලගෙන ඉන්නේ පහළට කරා. තේරුණාද? අල්ලගෙන ඉන්නේ පහළට කරා. ඒක දැටි අනිත් පැත්තට කරගන්නේ උඩට තිබ්බ කෝණික ගම්මිතාවය මොකද වෙන්නේ? දැන් ඕම පාටම පහළට වුණා. තේරුණාද? ඔක එක පාටම පහළට වුණා කෝණික ගම්මිතාවය. එතකොට මේ කෝණික ගම්මිතාවය පහළ වීමත් සමග මොකද වෙන්නේ? එයාලා කැමති නෑ මේ කෝණික ගම්මිතාවය වෙනස් වුණාට. එයාලා මොකද වෙන්නේ? පෙර කෝණික ගම්මිතාවයම තියාගන්න උත්සාහ කරනවා හැම වෙලේම. හැම වෙලේම පෙර කෝණික ගම්මිතාවය තියාගන්න උත්සාහ කරනවා. එයා මොකද කරන්නේ ළමයි? මේ ළමයාත් එක්ක ඉන්න පුටුව මොකද කරන්නේ? මෙන්න මේ පුටුව භ්‍රමණය කරනවා මොකද? කලින් කෝණික ගම්මිතාවෙම තියෙන විදිහට පුටුව භ්‍රමණය කරනවා. ඔටෝමැටිකලි භ්‍රමණය කරනවා. වීඩියෝ පුළුවන් නම් දාන්න මේකට ඔටෝමැටිකලි මොකද වෙන්නේ? මේක ඔටෝමැටිකලි භ්‍රමණය වෙනවා. කොච්චර කෝණික ගම්මිතාවද ඉන්නේ? ඉහළට අපි හිතමුකෝ මේ ළමයාත් එක්ක පුටුව මේ වෙලාවේ පෙර කෝණික ප්‍රවේගය ඔමේගා කියලා ගමු. දැන් නව තැටි කෝණික ප්‍රවේගය ඒත් ඔමේගාමයි ඒක පහළට. ළමයාගේ කෝණික ප්‍රවේගය අපි ඔමේගා ඩෑෂ් කියලා ගමු. මේ ගන්න බලන්න. කෝණික ගම්මිතාවය නව කෝණික ගම්මිතාවය මේකේ මොකාරි එල්ලස් කියලා. මෙහෙම ගන්න ඕනද? කෝණික ගම්මිතා सांस्थितिक नियम कौणिक गम्मिता सांस्थितिक नियम පෙර අවස්ථාවේ මෙහෙම පෙර කෝණික ගම්මිතාවය සමානයි පසු කෝණික ගම්මිතාවය පෙර කෝණික ගම්මිතාවය සමාන වෙන්න ඕන ළමයි පසු කෝණික ගම්මිතාවය අපිට ගන්න පුළුවන් මෙහෙම අපි එක් දිශාවක් සලකමු පුතා කෝණික ගම්මිතා සංස්කෘතික නියමය ගන්න දිශාව සලකමු මම උඩට ගන්නම් මේ කියන්නේ ළමයි උඩට දන කියලා ගන්න කියන්නේ උඩට සලකන්න මම උඩට දන කියලා සලකනවා කියන එක තමයි තේරුම. එතකොට පෙර කෝණික ගම්මිතාවේ තිබ්බේ තැටියේ විතරයි. ඒක L ඒක උඩට දන මම සලකන පැත්තට. තැටියට නව කෝණික ගම්මිතාවක් තියෙනවා ඒක පහළට ඒකින් දෙක දිනේ. දන අපි හිතමු මේ ළමයා මේ පැත්තට ප්‍රවණය වෙනවා කියලා. ඒක නව කෝණික ගම්මිතාවේ ළමයාගේ L ඩැෂ් දැන් මෙහෙම ගන්නවා මේක මේ පැත්තට ගන්නවා ඒක මොකද L දැන් L දෙකයි එල්ලෙනවා නව කෝණික ගම්මිතාවේ හරි මම සලකපු පැත්ත හරි පුතා ඒක මේක ධන උත්තරයක් ආවේ ඒක දෙකයි එල්ලෙනවා ඒ කියන්නේ මෙයාගේ කෝණික ගම්මිතාවය වගේ ද්විගුණික කෝණික ගම්මිතාවයකින් ළමයා අනිත් පැත්තට භ්‍රමණය වෙනවා තේරුණාද භ්‍රමණය වෙනවා නව කෝණික ගම්මිතාවයේ මේ තැටියේ කෝණික ගම්මිතාවයගේ ද්විගුණයකින් හේතුව තමයි එයා කැමති නෑ එයා කෝණික ගම්මිතාවය වෙනස් කරගන්න එයා පෙර කෝණික ගම්මිතාවෙම පවතින බඩ. ඒ කියන්නේ මේ දෙක අඩු වුණාම මොකද වෙන්නේ? මේක එල්ලෙනවා ළමයි. සෝරි දෙකයි එල්ලෙනවා මේක. මේ දෙක අඩු වුණාම ආයෙ පාරක් එල්ම තියෙන විදිහට තමයි කෝණික ගම්මිතාවේ සකස් වෙන්නේ. දැන් අපි බලමු තවත් කෝණික ගම්මිතා සංස්කෘතියේම උදාහරණයක්. දැන් බලන්න පෘථිවියේ වටේට චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙනවා. පෘථිවිය වටේට චන්ද්‍රිකා විවිධ චන්ද්‍රිකා නේද? කක්ෂගත කරලා තියෙනවා. බලන්න. සමහර චන්ද්‍රිකා ළඟින් ඉන්නවා සමහර චන්ද්‍රිකා ඈතින් ඉන්නවා. බලන්න තමයි දැන් මේ වගේ
ඈතින් තියෙන චන්ද්‍රිකාව ළඟ පිහිටි කොහේ හරි ළඟ පිහිටි කක්ෂයකට ගියේදී නැත්නම් ළඟ කක්ෂයක පවත්වා ගන්න නම් එහෙම ළඟ පිහිටි කක්ෂයක පවත්වා ගන්න නම් ළමයි මොකද වෙන්න ඕනේ? මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් මෙයාගේ කෝණික ගම්මේ දාන්න අපි හිතමු මේ වෙලාවේ කෝණික ප්‍රවේගය ඔමේගා 1 කියලා. කෝණික ප්‍රවේගය ඔමේගා 1. මේ වෙලාවේ කෝණික ප්‍රවේගය ඔමේගා 2 කියලා. මෙතෙන්ට තියෙන දුර දුර පුතා අපිට ඇත්තටම මේ දුර අපි r1 කියලා ගමු. මෙතෙන්ට තියෙන දුර r2 කියලා ගමු. දරුවෝ මේ වෙලාවේ මෙයා වෘත්තිජාලයක් දෙන්නේ මේ වෙලාවේ කේන්ද්‍ර අභිසාරී තරණයක් තියෙනවා කේන්ද්‍ර අභිසාරී තරණයක්. ඒ වගේම මෙයාගේ කේන්ද්‍ර දිශට බලයකුත් තියෙනවා. හැබැයි ළමයි භ්‍රමණය දිශට භ්‍රමණාක්ෂියට නැත්නම් භ්‍රමණය වන දිශාවට කිසිම ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බල තියෙනවා ඇත්ත කේන්ද්‍ර අභිසාරී බල තියෙනවා. හැබැයි කේන්ද්‍ර දිශට තියෙන්නේ භ්‍රමණය වන දිශාවට මේ ස්පර්ශී දිශාවට කිසිම බලයක් පවතින්නේ නැහැ. ඒකින් පුතා මේ වගේ කෙනෙක් මෙතෙන්ට එද්දී මෙයාගේ කෝණික ගම්‍යතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. කෝණික ගම්‍යතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද බල තිබ්බත් මේ බල ක්‍රියාත්මක වෙන්නේ කේන්ද්‍ර දිශට. කේන්ද්‍ර දිශට ඒකට කිසිම ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ භ්‍රමණය කෝණික තරණයකටවත් කෝණික මන්දනයකටවත් ලක් වෙන්නේ නැහැ. හරි. අපිට ඒකින් පුතා මෙතනදී දාන්න පුළුවන් මොකද්ද? කෝණික ගම්‍යතා සංස්ථිතික මූල නියමය. කෝණික ගම්‍යතා සංස්ථිතික නියමය. පෙර කෝණික ගම්‍යතාවය සමානයි පසු කෝණික ගම්‍යතාවය. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් පුතා. පෙර කෝණික ගම්‍යතාවය පෙර අවස්ථිති පූර්ණය මම I1 කියලා ගන්නවා. I1 ඔමේගා 1 සමානයි I2 ඔමේගා 2. මේ වස්තුන් දෙකේ දැන් මේ එකම චන්ද්‍රිකාවක්මයි මෙතනලා මේ කක්ෂයේ ලංක කක්ෂයකට මම කියනවා මට ඕනේ කෝණික ගම්‍යතාවයට මොකක් වෙයිද කියලා බලන්න. කෝණික ප්‍රවේගයට කෝණික ගම්‍යතාවයට නම් මුකුත් වෙන්නේ නැහැ. කෝණික ගම්‍යතාවයේ නීතව තියනවා කියලා අපිට ගන්න පුළුවන්. මේ එකම වස්තුවක් තියෙන එකම චන්ද්‍රිකාවක් මෙයාගේ ස්කන්ධය අපි M කියලා ගමු. අවස්ථිතික පූර්ණය I1 වෙන්න උනන් පුළුවන් M වතාවක් R1 ගේ වර්ගය. වතාවක් ඔමේගා 1 I2 වෙන උනන් පුළුවන් පුතා M වතාවක් R2 ගේ වර්ගය වතාවක් ඔමේගා. M10 කැපෙනවා. එහෙනම් මේක මෙහෙට ගන්න. ඔමේගා 1 කියන්නේ මොකද්ද? නෑ සෝරි. මට ඕනේ ඔමේගා 2 හොයාගන්න පුතා. එහෙනම් මේ R2 මෙහෙට ගන්න. R1 බෙදීම R2 ගේ සම්පූර්ණ එකේ වර්ගය වතාවක් ඔමේගා 1. R1 කියන එක නමුත් මෙතන ලාභය විශාලයි හරියට වැඩි. ලාභය විශාලයි හරියට වැඩි. ඒ කියන්නේ මේ ඉලක්කම එකට වැඩි වැඩි සංඛ්‍යාවක්. එකට වැඩි වැඩි සංඛ්‍යාවක් යම් සංඛ්‍යාවක් වැඩි කරපුවාම ඒ යම් සංඛ්‍යාවට වඩා වැඩි උත්තරයක් එනවා. නේද? වැඩි ඉලක්කම කියන්නේ. ඒ කියන්නේ ඔමේගා 2 කියන එක නම් පුතා ඔමේගා 1 වැඩිය වැඩි වෙනවා. එහෙනම් මේකෙන් අපිට එනවා පුතා මෙහෙම දෙයක්. ඔමේගා 1 වැඩිය විශාල වෙන්න ඕනේ ඔමේගා 2 කියන. ඒ කියන්නේ ළඟ කක්ෂයක පවතින චන්ද්‍රිකාව ළඟ කක්ෂයක පවතින නම් යාගේ කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. හරි? අපිට දැන් බලන්න පුළුවන් පුතා මේ තවත් ලස්සන කෝණික ගම්‍යතා සංස්ථිතික නියමයකට අදාළ තවත් ලස්සන උදාහරණයක්. හරි. පැහැදිලිද? අපිට දැන් බලන්න පුළුවන් පුතා මොනවද මේ කෝණික ගම්‍යතාවයේ තවත් යෙදීම් මොනවද කියලා. කෝණික ගම්‍යතාවය කියන්නේ තවත් මාන ලස්සන කොටසක්. මම මේක මකන්න. හරි දරුවෝ. කෝණික ගම්‍යතාවයේ ලස්සනම යෙදීම තමයි බයිසිකලය. ඔයාලා පොඩි කාලේ පැදලා ඇති ඕන තරම් වැටිලා ඇති ඕන තරම් නැගිටලා ඇති. ඔයාලා හැබැයි කොච්චර වැටුණා තායි අනිවාර්යයෙන්ම පොඩි කාලේ නැගිට්ටා නේද? ඒ වගේ තමයි මේක බලන්න. මේ බයිසිකලයක් නිකන් මෙහෙම තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? මම මලේසියාලා නෙන්නම් බයිසිකලේ නිකන් මොකද තිබ්බොත් බයිසිකලේ අනිවාර්යයෙන්ම පෙරලෙනවා. හැබැයි දරුවෝ මේ බයිසිකලේ
කවදාවත් මේ සම්දුල්ලේ කරන්න වෙන්නේ කොහෙට හරි වැටෙනවනේ. ඔයාලා කරන්න උත්සාහ කරලා තෙදී හැබැයි කොහෙට හරි වැටෙනවා. නේද? මේ බයිසිකලේ ළමෙක් පැදගෙන ගියොත් කොහොම තියන්න ඔය පෙල්ලෙනවා. ළමෙක් පැදගෙන ගියොත් මේ බයිසිකලේ අපි තුමු කවුරුයි පුතෙක් කියලා පුතෙක් හරි දුවෙක් හරි කවුරු හරි ගමනේ. ළමෙක් පැදගෙන ගියොත් දරුවෝ මේ බයිසිකලේ වැටෙන්නේ නැහැ. හේතුව මොකක්ද ඒකට? හේතුව වෙන්නේ මොකද්ද? මේ ළමයා ඉස්සරහට යද්දී තමයි බයිසිකලේ වැටෙන්නේ නැහැ. හේතුව තමයි දරුවෝ අපි හිතමු මේ රෝද මෙහෙම මෙයා ඉස්සරහට යද්දී රෝද මෙහෙම කරගෙනවා කියලා. හරිද? එතකොට මේ ඉස්සරහට යද්දී තමයි රෝද මෙහෙට කරගෙදී කෝණික ගම්මිතාවය ඇතුළට තියෙනවා. ඇතුළට මේ රෝද මත එයාගේ ඇක්සලේ රෝද වල ඇක්සල කියලා එකක් තියෙනවා ගන්න ඇති. ඒ ඇක්සලේ ඔස්සේ ඇතුළට තියෙනවා ලම්බව නේද? බයිසිකලේ ලම්බව ඇතුළට කෝණික ගමේ ඇතුළට තියෙන කෝණික ගම්මිතාව. දකුණු අතේ අනිත් එක්කනේ හතර වක් කරපුවම අපිට ඉන්නේ කෝණික ගම්මිතාවේ දිශාව. දැන් මේ ඇතුළට කෝණික ගම්මිතාවයක් තියෙනවා දරුවෝ. මේ කෝණික ගම්මිතාවයේ තියෙන හින්දා එයා මොකද කරන්නේ? එයා චලිතභාවයේ ඒ කෝණික ගම්මිතාවය පවත්වා ගන්න උත්සාහ කරනවා. එයා පෙරලෙන්නේ දෙන්නේ නැහැ. මෙයාගේ බරෙන් ව්‍යාවර්තයක් ඇති කරත් ඒ ඇති කරන එක ව්‍යර්ථ කරනවා. නැති කරලා දානවා. මොකද්ද? මේ ඇතුළට තියෙන කෝණික ගම්මිතාවේ ඒ කෝණික ගම්මිතාවය එයා පවත්වා ගන්න උත්සාහ කරනවා. හැම වෙලෙම පවත්වා ගන්න උත්සාහ කරනවා. එයා කෝණික ගම්මිතාවය නැති කරන්න දෙන්නේ නැහැ. ව්‍යාවර්ත කෝණික මෙයාගේ බරෙන් ව්‍යාවර්තයක් ඇති වුණත් ඒ ව්‍යාවර්තය ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ මේ කෝණික ගම්මිතාවේ පවතින විදිහට. මොකද මේ ලම්බ දිශාව තමයි කෝණික ගම්මිතාවේ තියෙන්නේ. ඒක පවතින විදිහට ඇති වෙන්න ඕනේ. ඔව් ඇති වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැති හින්දා මේක පෙරලෙන්නේ නැහැ. පදින තාක්කල් මේක පෙරලෙන්නේ නැතුව දිගින් දිගටම මේ ව්‍යාවර්තය තියෙන හින්දා. සරි. කෝණික ගම්මිතාවේ තියාගන්න ඕන හින්දා පෙරලෙන්නේ නැතුව සමතුලිතව දිගටම යන්න පුළුවන්. ඔය තවත් කෝණික ගම්මිතාවේ තවත් එක් ලක්ෂණ උදාහරණයක්. තව මොනවද ළමයි උදාහරණ? ඔයාලා දන්නවා රබන් කරකවනවා. රබන් කරකවන මිනිස්සුන්ට දන්නවා. දැන් ඔයාලා මේ පොඩි කාලේ ඉඳලා මේ උදාහරණ දන්නවා. රබන් කරකවන මිනිස්සු ළමයි. ඒ රබනුත් වැටෙන්නේ නැතුව දිගින් දිගටම කරකවන්නේ නේද? ගණ්ඩක් උඩ හොම දීලා කරකවන රබන් කරකවන මිනිස්සු නේද? වැටෙන්නේ නැතුව දිගින් දිගටම කරකවනවා. ඒ රබාන නිකන් තියලා තිබ්බොත් ළමයි මොකද වෙන්නේ? රබාන නිකන් තියලා තිබ්බොත් අර වරේ රබාන බිමට වැටෙනවා නේද? හැබැයි කැරකෙද්දි මොකද වෙන්නේ? කැරකෙද්දි ළමයි යට කෝණික ගම්මිතාවයක් තියෙනවා. ඒ කෝණික ගම්මිතාවය එයා තියාගන්න, පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ පවත්වා ගන්න උත්සාහ කරන හින්දා මොකද වෙන්නේ? මේ රබාන පෙරලෙන්නේ නැතුව දිගින් දිගටම තියෙනවා. තේරුණාද? තවත් ලස්සන උදාහරණයක් තමයි මෙහෙම. ඔයාලා දන්නවා අර මොනවද? බම්බරේ කියන්නේ බම්බරේ අර වැල්ලෙත් කරගෙනවා කියන්නේ සමහර කයට කාලයක් ආවම. බම්බරේ කියන එක මොකද ළමයි? මේක නිකන් බම්බරේ තිබ්බොත් එහෙම පෙරලිලා වැටෙනවා. හැබැයි ළමයි මේ බම්බරේ ඔයාලා දන්නවා භ්‍රමණය කරන්නේ මොකද වෙන්නේ? මම කැරකුවද? ඔය හරි කමන්නේ. කොයි දිශාවට හරි කමන්නේ භ්‍රමණය කරන්නේ මොකද වෙන්නේ? එයා පෙරලෙන්නේ නැතුව දිගටම කැරකි භ්‍රමණය වෙනකම් මේ පෙරලෙන්නේ නැතුව තියෙනවා. ඒයි එයා භ්‍රමණය වෙද්දී තමයි එයා කෝණික ගම්මිතාවයක් පහළ දෙනවා. ඒ කෝණික ගම්මිතාවය එයා පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ කෝණික ගම්මිතාවය පවත්වා ගන්න උත්සාහ කරන තාක්කල් එයා පෙරලෙන්නේ නැතුව තියෙනවා. පැහැදිලිද? මේ තවත් උදාහරණයක්. ඊළඟට වෙඩි තියන අය රයිෆල් ෂූටින් එහෙම කියලා කියන්නේ. ඒවා තයිති යුද්ධමය කටයුතු වල බලන්න තුවක්කුවකින් ඔය ගමුකෝ තුවක්කුවකින් ළමයි උණ්ඩයක් නිකම්ම ඔහොම එළියට ගියොත් එහෙම මේ උණ්ඩේ ළමයි නිකම්ම ඔහොම එළියට ගියොත් එහෙම මෙයා මෙහෙම වැටෙනවා ටක්කා. තේරුණාද? හරි? තුවක්කුවකින් නිකම්ම උණ්ඩයක් එළියට ගියොත් එහෙම උණ්ඩේ වැටෙනවා. ඒකෙන් හින්දා තමයි මේ උණ්ඩේ නිකන් ඔහොම එළියට යන විදිහ නෙමෙයි හදලා තියෙන්නේ. මොකද්ද? මේ උණ්ඩේ ළමයි භ්‍රමණය වෙමින් යන්නේ. තේරුණාද? මේ උණ්ඩේ භ්‍රමණය වෙමින් යන්නේ. භ්‍රමණය අපි තුමු. මේ පැත්තට හරි කොයි පැත්තට හරි. ඒක දිශාවකට ලොක් නෑ. කොහොමුණත් මේක භ්‍රමණය වෙමින් ඉස්සරහට යන්නේ. මේ භ්‍රමණය වීම නිසා මොකද වෙන්නේ? භ්‍රමණය වීම නිසා තමයි මොකද වෙන්නේ? එයාගේ කෝණික ගම්මිතාවය තියෙනවා.
ඒ කෝණික ගම්‍යතාවය වෙනස් කරගන්න මේ උණ්ඩේ කැමති නෑ. ඉස්සරහට කෝණ මෙහෙම ප්‍රමාණය වුණොත් ඉස්සරහට කෝණික ගම්‍යතාවය තියෙනවා. ඒ කෝණික ගම්‍යතාවය වෙනස් කරගන්න එයා කැමති නෑ. නැත්නම් එයා ඒ කෝණික ගම්‍යතාවය පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයෙන් හින්දා මේ පැත්තට තියෙන මේ භ්‍රමණය මේ පැත්තට භ්‍රමණය වෙද්දී මේ ඉස්සරහට තියෙන කෝණික ගම්‍යතාවය පවත්වා ගන්න උත්සාහ කරන හින්දා මොකද දිගටම ඉස්සරහට යනවා. වැඩි දුරක් මේ අවස්ථාවේදී ගමන් කරන්න පුළුවන්. නිකම්ම මේ උණ්ඩයක් ඉස්සරහට යවනවට වැඩිය. ඕක වෙඩි තියන අය විතරක් නෙමෙයි. තව දන්නවා. රගර් සෙල්ලම් කරන අය රගර් ක්‍රීඩාව වෙලා දන්නේ නැති නේද? බෝලයක් තියෙන්නේ. හරි. ඔය රගර් ක්‍රීඩකයෙක් මොකද කරන්නේ? එක් ක්‍රීඩකයෙක් ඉඳලා තවත් ක්‍රීඩකයෙකුට බෝලේ දාද්දි නිකම්ම මෙහෙම බෝලේ දාන්නේ නැහැ. මේක කරකෝ තමයි දාන්නේ. මේක කැරකෙන්න දාන්නේ. තේරුණාද? ඒ කැරකීමෙන් ඉඳන් මොකද වෙන්නේ? මෙහෙම මොකද භ්‍රමණයක්. මේ කැරකෙන්න දාන්නේ. ඒ කැරකීමෙන් ඉඳන් මොකද වෙන්නේ? මේ භ්‍රමණය කැරගෙනවා කියන්නේ භ්‍රමණයක් තියෙනවා. එතකොට කෝණික ගම්‍යතාවයක් තියෙනවා. ඒ කෝණික ගම්‍යතාවය මේ පැත්තට කියලා කොයි පැත්තට හරි ගමන්නේ. මේ කෝණික ගම්‍යතාවය කියන ඉඳන් මොකද වෙන්නේ? කෝණික ගම්‍යතාවය පවත්වා ගන්න උත්සාහ කරනවා බෝලේ. බෝලේ උත්සාහ කරනවා. ඒ පවත්වා ගන්න උත්සාහ කරන ඉඳන් වැඩි දුරකට යවන්න පුළුවන්. නිකම්ම මෙහෙම බෝලේ දැම්මොත් ළඟ වැටෙනවා. කරකවල දැම්මොත් ඒක වැඩි ඉස්සරහකට වැඩි ප්‍රමාණයක් වැඩි දුරක් යන්න පුළුවන්. ඒත් යා කෝණික ගම්‍යතාවය පවත්වා ගන්න උත්සාහ කරන නිසා. රගර් ක්‍රීඩකයෙකු විතරක් නෙවෙයි ළමයි. තවත් තියෙනවා ලස්සන උදාහරණ බලන්න. ඔයාලා දන්නවා පොල් ගස් නගින මිනිස්සු. ඒ මිනිස්සු ළමයි මේ කෝණික ගම්‍යතාව සිද්ධිය දන්නවා. පොල් ගෙඩිය කඩන්න ඕන වුණාම අපිට මේ පොල් ගෙඩිය කියලා. මේ පොල් ගෙඩිය ළමයි මේ මිනිස්සු නිකම්ම කඩන්නේ. දැන් ඔයාලා හිතුවත් එහෙම නිකම්ම ලොකු ගාලා දානවා. මේ මිනිස්සු එහෙම දන්නේ නැහැ. මේ මිනිස්සයා කොහෙට හරි භ්‍රමණයක් ඇති කරමින් තමයි දාන්නේ. තේරෙනවද? මේ භ්‍රමණයක් ඇති කරමින්. දැන් මේ පහට්ට පැත්ත ළමයි හයියේ. පහට්ට පැත්ත හයියේ ඉන්න මේ භ්‍රමණය බලන්න. මේ මිනිස්සු දන්නවා පහට්ට පැත්ත හයියේ කියලා. මේ භ්‍රමණය ඇති කිරීමෙන් ඉන්න මොකද මේ පැත්ත භ්‍රමණයක් ඇති කිරීමෙන් ඉඳ පහළට හරි ඕන අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඉහළට හරි කෝණික ගම්‍යතාවය පවතිනවා. මේ කෝණික ගම්‍යතාවය පවතින නිසාම ළමයි පොළොවට එනකම් ඒක මොකද වෙන්නේ? කුරුම්බ හරි පොල් හරි කුරුම්බ තමයි වැඩිම ප්‍රශ්න වෙන්නේ. කුරුම්බ දෙමිලි වගේ. ඒ ගෙඩිය ළමයි කවදාකවත් දිශාව මාරු කරන්නේ නැහැ. පහළ පැත්තමයි එවිල වදින්නේ. එයි කෝණික ගම්‍යතාවය පවත්වා ගන්න අවශ්‍ය නිසා. පැහැදිලිද? මේ ලස්සන උදාහරණ තවත් ඕන තරම් උදාහරණ තියෙනවා ළමයි කෝණික ගම්‍යතාවයට. පැහැදිලිද? ඔයා හොඳට මතක තියාගන්න. ඔයයි ගණක් නගන්න. එතන ඔයයිම එකක් තමයි මොනවා හරි A-level paper එකටත් එන්නේ. ව්‍යාවර්තය කියන්නේ ළමයි භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක්. නැත්නම් යම් කිසි වස්තුවක භ්‍රමණ චලිත ස්වභාවය වෙනස් කිරීමට ඇති හැකියාව. ඒ කියන්නේ නිශ්චලව ඉන්න කෙනෙක් භ්‍රමණය කරන්න, භ්‍රමණය කරන කෙනෙක්ගේ කෝණික ප්‍රවේගය වැඩි කරන්න නැත්නම් කෝණික ප්‍රවේගය අඩු කරන්න තියෙන හැකියාවට කියන අපි ව්‍යාවර්තය කියලා. ව්‍යාවර්තයේ ළමයි අගේ හොයාගන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ව්‍යාවර්තයේ අගේ හොයන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. අපිට කියන්න පුළුවන් බලය වතාවක් භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුර. ඒ දෙකේ ගුණිතයෙන් අපිට ව්‍යාවර්තය කියන එක නා ලැබෙනවා. හරි බලන්න. මෙහෙම ගන්න. යම් ස්පර්ශී දිශාවට යනවා. ස්පර්ශී දිශාවට බලයක් දුන්නොත් මේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා අපි තුමා r දුරකින් ස්පර්ශී දිශාවට බලයක් දුන්නොත් මේ වස්තුව අපිට වස්තු මත ව්‍යාවර්තයක් තිබෙනවා කියලා සැලකන්න පුළුවන්. එයාලගේ දැක්වීමක් තියෙනවා අර්ථයක්වීමක් තියෙනවා ව්‍යාවර්තය අගේ ගන්න බලය වතාවක් භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුර. ව්‍යාවර්තය ඒ සමානයි බලය වැඩි කිරීම භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුර. ළමයි නිකන් බලයක් දුන්නාම අපි හිතමු m ස්කන්ධය කියලා. මේ m ස්කන්ධය මත බලයක් දුන්නාම මොකද වෙන්නේ? මේ වස්තුව මේ පැත්තට මේ ස්පර්ශීය දිශාවට මේ භ්‍රමණ චලිතයට අදාළ ස්පර්ශීය දිශාවට තරණයක් ලබනවා. අපි මේ තරණය මීට කලින් දැක්කුවා. ඒක ඇල්පටි ස්පර්ශීය තරණය කියලා දැක්කුවා. දැන් ව්‍යාවර්තය අපි ව්‍යාවර්තය හඳුන්වන්නේ tau වලින්. බලය F වතාවක්
භ්‍රමණාක්ෂයේ සිට ඇති ලම්බ දුර අපිට r කියලා. මේ ස්කන්ධය තරණය වෙනවා ඒ බලයෙන් නිසා. එහෙනම් අපි නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියන්න පුළුවන් F සමාන m වතාව a කියලා. ඉතින් ඒ වගේ ඉන්නේ alpha t. එහෙනම් tau සමානයි m වතාව alpha t වතාව. ඔයාලා කලින් දන්නවා. අපි මෙතනින් ගත්ත පුතා ස්පර්ශීය තරණය සමානයි අරයවතාව කෝණික තරණය කියලා සූත්‍රය මතකද? ස්පර්ශීය තරණය සමානයි අරයවතාව කෝණික තරණය. මේ සූත්‍රයෙන් ගෙනාලා මම මෙතන ඇල්ෆා වෙනුවට ආදේශ කරන්න. ඇල්ෆා t වෙනුවට ආදේශ කරන්න. බලන්න හොඳට බලන්න. tau සමානයි m වතාව r ඇල්ෆා වතාව r. මේ r මෙතන ලියන්න. එතකොට මෙතන එනවා mr වර්ගය. tau සමානයි mr වර්ගය වතාව ඇල්ෆා. අපිට කියන්න පුළුවන් පුතා mr වර්ගය කියන්නේ මොකද්ද? මේ අංශුවේ අවස්ථිතික ගුණය. mr වර්ගය කියන්නේ මේ අංශුවේ අවස්ථිතික ගුණය. නම් tau සමානයි i වතාවක් ඇල්ෆා. මේක තවත් සමීකරණයක් අපිට විභාගෙදි කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. tau සමානයි i වතාවක් ඇල්ෆා. දැන් tau කියන්නේ ව්‍යාවර්තය. දැන් අපිට ගුණය කියලා කියන්නත් පුළුවන්. ව්‍යාවර්තය සමාන වෙනවා අවස්ථිතික ගුණය වතාවක් කෝණික තරණය. ව්‍යාවර්තය සමානයි අවස්ථිතික ගුණය වතාවක් කෝණික තරණය. අපි ළමයි ගොඩක් වෙලාවට ව්‍යාවර්තයේ ඒකක මේ දෙකේ ගුණිතයෙන් ගන්නෙ නිව්ටන් මීටර. ඒකක විදිහට ගොඩක් වෙලාවට මෙතනින් ගන්න. ඒකක නිව්ටන් මීටර. දැන් බලන්න මෙහෙම මේ වගේ ආරම්භයේදී යම් කෝණික ප්‍රවේගයක් තියෙනවා. අපි හිතමු ඔමේගා නෝට් කියලා. යම් ව්‍යාවර්තයක් මේක මත ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාවර්තයේ ක්‍රියාත්මක වීම නිසා අපි හිතමු ඒ ව්‍යාවර්තයේ ක්‍රියාත්මක වීම නිසා මේ අංශුව මේ පැත්තට ඔමේගා කියන කෝණික ප්‍රවේගය ඔමේගා දක්වා වැඩි වෙනවා. ව්‍යාවර්තයේ මේ පැත්තට තියෙනවා. අපි සල්පේ සලකන පැත්තටමයි ඇති වෙන ව්‍යාවර්තය තියෙන්නේ. මේ පැත්තට ව්‍යාවර්තයක් තියනවා කියලා හිතමු. දැන් මේ ඡන්දයේ t සමානයි බිඳුවේදී පටන් ගන්නවා මේ අවස්ථාව දක්වා ඉන්න t සමානයි t කියලා කාලයක් ගත වෙනවා කියලා හිතමු. පැහැදිලිද? යම් τ කියලා ව්‍යාවර්තයක් නිසා කෝණික ප්‍රවේගය ඔමේගා නෝට් ගිල්ලා ඔමේගා දක්වා වැඩි වෙනවා. ඒ වගේම කාලය t සමානයි බිඳුවේදී පටන් අරගෙන කාලය t සමානයි t දක්වා ඒ කියන්නේ බිඳුවේදී තමයි පටන් ගන්න t සමානයි t වෙද්දී තමයි ඔමේගා කෝණික ප්‍රවේගයක් තියෙන්නේ. දැන් අපිට මෙහෙම දෙයක් ලියන්න පුළුවන්. මේ කෝණික ව්‍යාවර්තය කියන්නේ කෝණික ව්‍යාවර්තය කියන්නේ ඔයාලා කලින් ගත්ත τ සමානයි i ඇල්ෆා නේ? තව සමානයි i ඇල්ෆා කියලා ගත්තා. අපිට ඇල්ෆා වෙනුවට ලියන්න පුළුවන් මෙහෙම නේද ළමයි? බලන්න. i වතාව ඇල්ෆා වෙනුවට ලියන්න පුළුවන්. එකම අංශුවමයි. කෝණික තරණය කියන්නේ පුතා අවසාන කෝණික ප්‍රවේගය වෙන ආරම්භක කෝණික ප්‍රවේගය බෙදීම ගත වෙච්ච කාලය. මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් tau සමානයි i ඔමේගා වෙන i ඔමේගා නෝට් බෙදීම t කියලා ලියන්න. එහෙනම් කෝණික මේ යම් කිසි වස්තුවක් මත ව්‍යාවර්තයක් යෙදුනොත් ඒ ව්‍යාවර්තයේ හේතු වෙනවා මොකද්ද? කෝණික ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ රේඛීය චලනයේදී නම් මේ බලය සමානයිනේ රේඛීය ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මතකද? ඒකින්නේ නිව්ටන්ගේ දෙවන නියමය ඔප්පු වෙන්නේ. ඒ වගේ මේකෙදී ව්‍යාවර්තයේ සමාන වෙනවා කෝණික ගම්මිතාවයේ වෙනස බෙදීම බලය. ඒ කියන්නේ කෝණික ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට මේක සමාන වෙනවා. පැහැදිලිද? හරි. දැන් මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් පුතා. මේ t කියන එක නා මේ පැත්තට. දැන් මේක විතරම වැදගත් අවස්ථාවක්. වැදගත් සමීකරණයක්. මේ t කියන එක නා මේ පැත්තට දාන්නවා මම නිකමන. මේ tau වතාවක් t සමානයි i ඔමේගා ඍණ i ඔමේගා නෝට්. මෙන්න මේකට ළමයි අපි කියනවා කෝණික ආවේගය කියලා. මේ කියනවා අපි කෝණික ආවේගය කියලා. කැපිටල් J වලින් තමයි ඔක දක්වන්නේ. කෝණික ආවේගය කියලා කියනවා. මේක නම් වැඩිම එල්ලෙල්ලදී පාවිච්චි වෙලා නේද? හරි? මේ පාවිච්චි වෙන්නේ නැහැ. මෙහෙම දක්වන්න පුළුවන් කෝණික ආවේගය සමානයි tau වතාවක් t නැත්නම් i ඔමේගා ඍණ i ඔමේගා නෝට්.
ඒ කියන්නේ මේ කෝණික ආවේගය මට මෙහෙම දැක්වීමක් දෙන්න පුළුවන්. කෝණික ආවේගය කියන්නේ ව්‍යාවර්තය වතාවක් කාලය. යම් ව්‍යාවර්තයක් යම් කාලයක් යෙදී තිබුණා නම් ඒ ව්‍යාවර්තය වතාවක් කාලයෙන් ඒ දෙකේ ගුණිතයෙන් කෝණික ආවේගය එනවා. එහෙම නැත්නම් කෝණික ගම්‍යතාව වෙනසින් කෝණික ආවේගය එනවා. මේ විදිහට ළමයි අපිට දක්වන්න පුළුවන් කෝණික ආවේගය. අද අපිට බලන්න පුළුවන් ළමයි මොකද්ද මේ ව්‍යාවර්තය මගින් කරපු කාර්යය කියන්නේ කියලා. බලන්න. ව්‍යාවර්තයක් ලැබෙන්නේ බාහිර බලයක් මගින්. බාහිර බලයක් දුන්නාම යම්කිසි ව්‍යාවර්තයක් නැත්නම් බලයෙන් හින්දා අපිට මොකද වෙන්නේ? යම්කිසි දිශාවකට කුඩා විස්ථාපනයක් ලබනවා. අපි මෙහෙම ගමු. මේ බලය නිසා යෙදුණු බලය යම්කිසි බලයක් ස්පර්ශී දිශාවට යෙදුණු බලය නිසා යම් විස්ථාපනයක් ලබනවා. කෝණික විස්ථාපනයක් ලබනවා කියලා හිතමු අපි මේ අංශුව. උතර ස්කන්ධයෙන් වෙච්ච අංශුව යම් විස්ථාපනයක් ලබනවා. මම ගන්න මේ ව්‍යාවර්තය මගින් කරපු කාර්යය. ව්‍යාවර්තය මගින් කළ කාර්යය. අපිට work කියලා කියන්නේ ඉන්න W දානවා. work done by force or torque කියලා ගන්න පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. කාර්ය කියන්නේ මොකද? ඔයාලා දන්නවා කාර්ය කියන්නේ මේ බලයෙන් ඉඳලා මේ මැදට බලයක් තියෙනවා කියලා හිතන්නම් දිගටම ක්‍රියාත්මක වෙච්ච මේ බලය නිසා අපි හිතමු සිදු වුණා යම්කිසි විස්ථාපනයක් බලය මගින් මේ බලය දිශාවට සිදු වූ විස්ථාපනය මම x කියලා ගන්නම්. එහෙනම් මෙතන කාර්ය කියන අපිට ගන්න පුළුවන් පුතා බලය වතාවක් බලය දිශාවට සිදු වූ විස්ථාපනය x කියලා. විස්ථාපනය වෙනකොට ඔයාලා දන්නවා මේක අරය කාරණා පුතා විස්ථාපනය වෙනකොට දාන්න පුළුවන් මොකද? මේක ඉතා කුඩා දුරක් තීරගෙන ඉතාමත් කුඩා කෝණයක් සහ මේ රේඛීය දිග පුතා අපිට ඡාප දිගටම ආසන්න වශයෙන් සමාන කරන්න පුළුවන් මෙතනදී. ඒකින්ද අපිට දාන්න පුළුවන් මෙහෙම x වෙනකොට දාන්න පුළුවන් r වතාව θ කියලා. ඡාප දිග r θ සමාන වෙනවා නේද? θ හැබැයි රේඩියන් එකකින් හරි. දැන් පුතා අපිට එනවා මෙතන f වතාවක් r කියනවාද? ව්‍යාවර්තය. තෝ θ. එනදරුව ව්‍යාවර්තයක් මගින් කරපු කාර්යය කෙනෙක් කෙනා. දැන් tau θ. ව්‍යාවර්තයක් මගින් කරපු කාර්යය tau θ සමාන වෙනවා. පැහැදිලිද? හරි. ඊගාට මේ ව්‍යාවර්තය මගින් කාර්ය කරන ශීඝ්‍රතාවය එහෙම ගන්න පුළුවන්. හොඳට බලන්න ඕනේ. ව්‍යාවර්තය මගින් කාර්ය කරන ශීඝ්‍රතාවය අපි p කියමු. කාර්ය කරන ශීඝ්‍රතාවය කියන්නේ ක්ෂමතාවය නේ. ක්ෂමතාවය කියන එක නම් මෙහෙම ගන්න පුළුවන්. ඔයාලා දන්නවා මෙතන කාර්ය සමානයි tau θ. W සමානයි tau වතාවක් θ. මේ p කප්පා දෙපැත්තම පුතා අපිට කාලයෙන් බෙදන්න පුළුවන්. කාර්ය බෙදීම කාලය එක නියතයක්. tau කියන එක නා ඕනේ වෙනස් වෙනවා. කාර්ය බෙදීම කාලය කියන්නේ ක්ෂමතාවය නැත්නම් කාර්ය කරන ශීඝ්‍රතාවය සමාන වෙනවා tau වතාවක් කෝණය බෙදීම කාලය කියන්නේ කෝණික ප්‍රවේගය. tau ඔමෙගා p සමානයි tau ඔමෙගා. ඒ කියන්නේ ක්ෂමතාවය ව්‍යාවර්තය මගින් කාර්ය කරන ශීඝ්‍රතාවය හෙවත් ක්ෂමතාවය සමාන වෙනවා ව්‍යාවර්තය වතාවක් කෝණික ප්‍රවේගයට. ව්‍යාවර්තය වතාවක් කෝණික ප්‍රවේගයට සමාන වෙනවා. හරි. මට ළමයි මෙතන දක්වන්න පුළුවන් මොනවද උදාහරණ ජාතියේදී නැත්නම් රේඛීය ජාතියේදී අපි භාවිත කරන භෞතික රාශීන් ටිකයි ඊට ප්‍රතිසම වන නැත්නම් ඊට අනුරූප වන භ්‍රමණ ජාතියේදී අනුරූප වන රාශීන් ටිකයි. මේ ටික පොඩ්ඩක් දැනන් ඉන්න. එතකොට ඔයාලට ලේසි අර සමීකරණ එහෙම ලියද්දී අර රේඛීය ජාතිය සමීකරණ වගේමයි භ්‍රමණ ජාතිය සමීකරණ ටිකක් තියෙන්නේ. තවත් එක පොඩි දෙයක් තියෙනවා. මෙහෙම අපි හිතමු ළමයි මේ වස්තුවක් ආරම්භයේදී ඔමෙගා නෝට් කෝණික ප්‍රවේගයෙන් පටන් ගන්නවා චලනයක්. යම් කාලයක් ගත වුණාට පස්සේ එයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා දක්වා වැඩි වෙනවා. ඔමෙගා දක්වා වැඩි වෙනවා.
කාලය t සමානයි බිඳුවෙන් මෙතනින් චලිතය ආරම්භ කරේ කාලය t සමානයි t වෙද්දී t සමානයි t වෙද්දී මේ වගේ තැනකට එනවා අංශයේ කෝණික විස්ථාපනය අපිට ගන්න පුළුවන් t ට කියලා මේ යම් ව්‍යාවර්තයක් අපිට මේ පැත්තේ ව්‍යාවර්තයක් තිබුණා ඒ ව්‍යාවර්තයේ දිශාව අතර මෙහි ව්‍යාවර්තය කියන එක ව්‍යාවර්තයේ දිශාව වෙන්නේ ඉස්සරහට වැඩිට දෙරුම් ගන්න එපා හරිද ව්‍යාවර්තය මෙහෙට භ්‍රමණය වෙද්දී මෙහෙට කෝණික ප්‍රවේගය වැඩි වුණා නම් කෝණික තරණයක් සිදු වුණා නම් ඒකේ ව්‍යාවර්තයේ දිශාව වෙන්නේ ඉස්සරහට මෙන්න මෙහෙම මේකෙන් ඉස්සරහට හරිද අපි හිතමු යෙදුණු කෝණික ව්‍යාවර්තය ඇල්ෆා කියන මේ පැත්තට කෝණික තරණය ඇල්ෆා කියන එක වඩ මෙහෙම තමයි ඔයාලා දන්නවා රේඛීය චලිතයේදී සමීකරණ ටිකක් තියෙනවා. ඒ සමීකරණ වගේම මේකෙදි සමීකරණ කිහිපයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ හතරක් ලබා ගන්න පුළුවන් රේඛීය චලිතයේදී චලිත සමීකරණ. තරණය වෙන අංශුවකට චලිත සමීකරණ හතරක් තියෙනවා. ඒ වගේම භ්‍රමණ චලිතයේදී චලිත සමීකරණ හතරක් ලබා ගන්න පුළුවන්. මොනවද චලිත සමීකරණ හතර? අවසාන කෝණික ප්‍රවේගය සමානයි ආරම්භක කෝණික ප්‍රවේගය ධන කෝණික තරණය වතාවක් කාලය මේක පළවෙනි චලිත සමීකරණය භ්‍රමණ චලිත සමීකරණය නිකන් v සමානයි u ධන at වගේ v සමානයි u ධන at වගේ මෙතනදී ඉන්නවා ඔමේගා සමානයි ඔමේගා නෝට් ඇල්ෆා ඊළඟ චලිත සමීකරණය අපිට ගන්න පුළුවන් ඔමේගා වර්ගය සමානයි ඔමේගා නෝට් වර්ගය වතා ධන 2යි ඇල්ෆා තීටා ඔමේගා නෝට් වර්ගය ओमेगा वर्ग समानයි ओमेगा नोट वर्गයේ ධන 2යි ඇල්ෆා t මේක නිකන් ඔයාලගේ රේඛීය චලිතයේදී හම් වෙන්නේ v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2යි as වගේ මේ දෙවෙනි භ්‍රමණ චලිත සමීකරණය තවත් සමීකරණ දෙකක් තියෙනවා තුන්වෙනි එක නම් විදිහට ගන්න පුළුවන් මට t ට සමානයි ඔමේගා ධන ඔමේගා නෝට් බෙදීම 2 වතාවක් මේ තුන්වෙනි භ්‍රමණ චලිත සමීකරණය. රේඛීය චලිතයේදී s සමානයි v ධන u බෙදීම දෙවතාවක් t ගන්නවා වගේමයි මේකේ තියෙනවා t ට සමානයි කෝණික විස්ථාපනය සමානයි අවසාන කෝණික ප්‍රවේගය ධන ආරම්භක කෝණික ප්‍රවේගය බෙදීම 2 වතාවක් ගත වූ කාලය. තවත් එක සමීකරණයක් තියෙනවා t ට සමානයි ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ගය මේ හතරවෙනි චලිත සමීකරණය. ඒ කියන්නේ කෝණික විස්ථාපනය සමානයි ආරම්භක කෝණික ප්‍රවේගය වතාවක් ගත වූ කාලය ධන භාගය වතාවක් කෝණික ත්වරණය වතාවක් කාලයේ වර්ගය. මේ නිකන් s සමානයි ut ධන භාගයේ t වර්ගය වගේ. මේ චලිත සමීකරණ හතරත් මේ වගේ අපිට ඕනෑම අවස්ථාවකට කෝණික ත්වරණය කියද්දී පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලි ළමයි? මෙම ආනත තලයේ දිගේ පෙරලිමින් ආනත තලයේ දිගේ පෙරලිමින් පහළට වෙමින් පහළට ආපු ගෝල සිලින්ඩරය අපි හිතමු මේ වගේ කිරස් පෘෂ්ඨයකට අන්තිමටම ඇතුල් වෙනවා කියලා. මේ වගේ කිරස් පෘෂ්ඨයකට ඇතුල් වෙනවා කියලා හිතමු. මේ කිරස් පෘෂ්ඨය තුලදී පුතාලා මේක මේ ගෝල සිලින්ඩරය යම් පෙරළුම් චලිතයක් ඇති කරනවා කියලා අපි කියනවා. අපි හිතමු මෙතන v වේගෙන් ආවා මෙතනින් එහාටත් මේ පද්ධතිය v වේගෙන්ම ඉස්සරහට යනවා කියලා. මේ පද්ධතිය අපි හිතමු මෙතනින් එහාටත් v වේගෙන්ම ඉස්සරහට යනවා කියලා. නැත්නම් මේ කුහර සිලින්ඩරේ v වේගෙන්ම ඉස්සරහට යනවා කියලා හිතමු. මේ අවස්ථාවේදී රුබන් හරි ලස්සන දෙයක් වෙනවා. බලන්න. මම මෙහෙම ලක්ෂ ටිකක් ලකුණු කරගන්නම්. මෙතන මම a කියලා ගන්නම්. මෙතන මම b කියලා ගන්නම්. මෙතන c කියලා ගන්නම් මේ ලක්ෂය d කියලා ගන්නවා. හොඳට බලන්න ඕනේ. හරි? දැන් මේක නිකම්ම ඉස්සරහට යන්නේ නැහැ. මේක භ්‍රමණය වෙමින් තමයි ඉස්සරහට යන්නේ නේද? භ්‍රමණය වෙමින් යම් භ්‍රමණයක් සිදු කරමින් තමයි ඉස්සරහට යන්නේ. එතකොට බලන්නකෝ මේ කුහර සිලින්ඩරේ භ්‍රමණය වෙන්නේ මෙන්න මේ අක්ෂය වටා නෙමෙයි මේ වෙලාවේ. මේ කුහර සිලින්ඩරේ භ්‍රමණය වෙන්නේ මෙන්න මෙතන වටා. මෙන්න මේ අක්ෂය වටා. ඒ අක්ෂය වටා තමයි භ්‍රමණය වෙන්නේ. හරි?
මේ ලක්ෂය වටා තමයි භ්‍රමණය වෙන්නේ. භ්‍රමණය වෙමින් ඊගාට පොළවේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂය වටා තමයි භ්‍රමණය වෙන්නේ. දැන් මෙතනදී පුතා මේ පොළවේ මේ අක්ෂයට මෙතෙන්ට මේ මුළු පද්ධතියම දෘಢව සම්බන්ධ වෙලා තියෙනවා. භ්‍රමණ අක්ෂය වටා මෙතන මේ වටා තමයි භ්‍රමණය වෙන්නේ. බලන්න දරුවෝ මේ ලක්ෂය මොහොතකට මේ A කියන ලක්ෂය මොහොතකට මොකද වෙන්නේ? A කියන ලක්ෂය මොහොතකට නිශ්චල වෙන්න ඕනේ. මේක වටා භ්‍රමණය වෙද්දී මේ A කියන ලක්ෂය මොහොතකට නිශ්චල වෙන්න ඕනේ. මේ පද්ධතියේ ඉස්සරහට දකුණු පැත්තට රේඛීය ප්‍රවේගයක් තියෙනවා v කියලා. රේඛීය ප්‍රවේගයක් තියෙනවා v කියලා. ඒ වගේම දරුවෝ මෙයා භ්‍රමණය වෙමින් ඉන්නන්නේ. මෙයාට යම් කෝණික ප්‍රවේගයක් තියෙනවා. අපි හිතමු මෙයාගේ තියෙන කෝණික ප්‍රවේගය ඔමේගා කියලා මේ මොහොතේ. මේ මොහොතේ කෝණික ප්‍රවේගය ඔමේගා කියන්නේ. දැන් දරුවෝ මේ පද්ධතියේ ඒ ලක්ෂය මොහොතකට නිශ්චල නිසා මේ කුහර සිලින්ඩරය මත ඉස්සරහට තියෙන v ප්‍රවේගයට සමාන ප්‍රවේගයක් මොකද වෙන්න ඕනද දරුවෝ? මේ භ්‍රමණ චලිතයේ ඉඳලා මේ ලක්ෂිත ස්පර්ශීය ප්‍රවේගයක් විදිහට තියෙන්න ඕනේ. සමාන ප්‍රවේගයක් මේ ලක්ෂය මත කැපිටල් A ලක්ෂය මත සමාන ප්‍රවේගයක් ස්පර්ශීය ප්‍රවේගයේ විදිහට පිටිපස්සට තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දරුවෝ මේ දෙක කැපිලා ගිහලා මේ ලක්ෂය මොහොතකට බිඳුව වෙන්නේ. එහෙනම් පුතා මෙතන A ලක්ෂයේ ස්පර්ශීය ප්‍රවේගයේ v නිසා අපිට කියන්න පුළුවන් ඕනනම් මෙතන v සමානයි r ඔමේගා කියලා. මෙතන v සමානයි r ඔමේගා කියලා කියන්න පුළුවන්. එහෙනම් දරුවෝ මේ හැම තැනකම එකම පරිධියක් ඉඳලා ඒ කියන්නේ පරිධිය මත පිහිටි ලක්ෂකින්ද BCD පරිධිය මත පිහිටි ලක්ෂ නිසා BCD වලත් පුතා ස්පර්ශීය ප්‍රවේගයන් මොකද වෙන්න ඕනේ? vම වෙන්න ඕනේ. BCD වලත් ස්පර්ශීය ප්‍රවේගයන් vම v. පැහැදිලිද? BCD වලත් ස්පර්ශීය ප්‍රවේගයන් vම v යුතුයි. ඊට අමතරව මේ මුළු පද්ධතියටම රේඛීය ප්‍රවේගයක් තියෙනවා ඉස්සරහට. මේ දකුණු පැත්තට රේඛීය ප්‍රවේගයක් තියෙනවා. ඒ රේඛීය ප්‍රවේගයන් මේ පද්ධතියේ හැම වස්තුවම මතම. මෙතන නම් මම VV දෙකම දැම්ම මේ V කියන්නේ මෙතන මෙන්න මේක කියන්නේ පද්ධතිය මත තියෙන රේඛීය ප්‍රවේගය. ඉස්සරහට දකුණු පැත්තට තියෙන රේඛීය ප්‍රවේගය. මේ වගේ පුතා රේඛීය ප්‍රවේගයන් මම මෙතන ලකුණු කරන්න. V ඉස්සරහට. මෙතනත් V කෙනෙක් ඉන්නවා ඉස්සරහට. මෙතනත් මේ පැත්තට දකුණු පැත්තට රේඛීය ප්‍රවේගයක් තියෙනවා V කියලා. දැන් දරුවෝ මෙතන රේඛීය ප්‍රවේගය ඉස්සරහට දෙනවා පිටිපස්සට ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. මේ ලක්ෂය කොහොමද මොහොතකට නිශ්චලයි. ඒ කියන්නේ මේ ලක්ෂයේ ප්‍රවේගය කොහොමද බිඳුව විය යුතුයි. ඒක ශූන්‍ය විය යුතුයි. මෙන්න මේ ලක්ෂවල B C D ලක්ෂවල ප්‍රවේගය මොකද වෙනවද? මම මෙතනදී ඉස්සර ලකුණු කරන්නම්. බලන්න දරුවෝ හොඳට බලන්න. මෙතන B ලක්ෂයේ ප්‍රවේගය මේ VV මේ දෙකේ සම්ප්‍රයුක්තයේ විදිහට මේ පැත්තට තියෙනවා. මේ දෙක සමාන ප්‍රවේගයන්. එහෙනම් මූල දෙකයි V විදිහට මේ හරි මැදින් පුතා අංශක 45කින් හරි මැදින් තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන VV තියෙන ඉඳලා මේ දෙක මොකද වෙනවද? දෙකයි V වෙන්න ඕනේ මෙතන සම්ප්‍රයුක්ත ප්‍රවේගය. මෙතනත් දරුවෝ සමාන ප්‍රවේග දෙකක් අංශක 90කින් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්තයේ මූල දෙකයි V වෙන්නේ. එහෙනම් මට මෙහෙම දක්වන්න පුළුවන්. මේ පද්ධතිය. මේ පද්ධතිය මෙහෙම දක්වන්න පුළුවන්. හොඳට බලන්න ළමයි. මේ A ලක්ෂයේ කිසිදු ප්‍රවේගයක් නැහැ. එතන ප්‍රවේගය බිඳුවයි. මොහොතකට නිශ්චලයි A ලක්ෂය. B ලක්ෂය මත සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් මෙහෙම. තිරසෝ හෝ තිරසමග අංශක 45ක කෝණයකින් මූල දෙකයි V කියලා ප්‍රවේගයක් තියෙනවා. මෙතන C ලක්ෂයේ VV ස්පර්ශීය ප්‍රවේගයක් ඉස්සරහට V රේඛීය ප්‍රවේගයක් ඉස්සරහට V එනම් මේක දෙකයි V කියලා උතන සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේම D ලක්ෂයේ දරුවෝ තිරසත් දෙක අංශක 45ක කෝණකින් මූල දෙකයි V කියලා සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් තියෙනවා. පැහැදිලිද? හරි. මෙන්න මේකට කියනවා මේ කතන්දරේට කියනවා අපි පෙරළුම් චලිතය කියලා. ඔයාලට දැන් මේකෙන් පස්සේ මේ පාඩමට දාලා ටියුට් එක මම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ YouTube එකේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ link එක දාන්නම්. ඊට අමතරව මේකේ ගණන් ටිකක් එතනම පහලින් දාන්නම් link එක. ඒ ඔයාලා මේ ගණන් ටික try කරන්න ළමයි උත්සාහ කරන්න. ඒ ගණන් ටික උත්සාහ කරලා ඉවර වෙලා past papers
පහුගිය රචනා ප්‍රශ්න ටික කරන්න භ්‍රමණ චරිතයට අදාළව මම අපි පටන් ගමු 1999 99 තියෙනවා ආයෙ 2005 තියෙනවා 2008 තියෙනවා 2010 තියෙනවා 2011 තියෙනවා 2011 පස්සේ ආයෙ වරක් 2016 තියෙනවා 2016 පස්සේ ආයෙ වරක් 2019 තියෙනවා මේ අතරත් තමයි ඔය වාස් වේවස් ටික ඔක්කොම ටික try කරන්න මට මතක ටික කිව්වේ ඔය ටික try කරන්න මම හිතන ඔක්කොම ටික තියෙනවා ඔය ටික උත්සාහ කරන්න මම හිතනවා පන්තියේ විදියටම පන්තිය ගන්න විදියටම වගේ අපි උත්සාහ කරලා මේ ඔන්ලයින් නැත්නම් වීඩියෝ එකක් කරන්න මේ දක්වා පැහැදිලි මොනවා හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගෙන මේ දේවල් පැහැදිලි කරගන්න. හරි අද මම මෙතනින් පාඩම නතර කරනවා. සුබ දවසක් ළමයි.